12:45 මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණීය සම්පත් විලේගොඩ. ප්‍රකාශය බද්රජිත් සෞම්‍ය. කොවිඩ් පරාජය කර ලෝකයේ හමුවේ ඇති ප්‍රධාන අභියෝග ජය ගැනීමට එක්වන්නයි ඇමරිකානු ජනාධිපති රාජ්‍ය නායකයන්ගෙන් ඉල්ලයි. ශ්‍රී ලංකා ජනපති මෙරට වේලාවෙන් අද රාත්‍රී 9:30ට සමුළුව අමතයි. මේ වසරේ ණය සීමාව රුපියල් බිලියන 400කින් වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය. කොවිඩ් උපාය මාර්ගික සූදානම සහ ප්‍රතිචාර වැඩසටහනට රුපියල් කෝටි 10ක අතිරේක ණය ආධාර. පාරිභෝගික අධිකාරී සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී විවාදයට. වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරවල සිද්ධීන් විමර්ශනයට ස්වාධීන කමිටුවක්. වැටුප් ගැටලුවට ලබා දී ඇති විසඳුම පිළිගන්නයි ජනමාධ්‍ය ඇමති ගුරුවරුන්ගෙන් ඉල්ලයි. රටට අහිතකර පොහොර හෝ වෙනත් ද්‍රව්‍ය ආනයනයට කිසිදු හැකියාවක් නැතැයි අවධාරණය කෙරේ. පරිසර දූෂණය පාලනය කිරීමට විශේෂ ව්‍යාපෘති 4ක් ක්‍රියාත්මක කෙරේ. එක්සත් ජාතීන්ගේ සැසිවාරයට සහභාගී වීමට තලිබාන් සංවිධානයෙන් ඉල්ලීමක්. පාකිස්තාන සහ බංග්ලාදේශ අවුරුදු 19න් පහළ කණ්ඩායම් ලබන මාස මෙරටට. කොවිඩ් වසංගතය පරාජය කර ලෝකයේ හමුවේ ඇති ප්‍රධාන අභියෝග ජය ගැනීමට එක්වන්නයි ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා රාජ්‍ය නායකයන්ගෙන් ඉල්ලයි. එක්සත් ජාතීන්ගේ මහමණ්ඩලයේ 76 වෙනි සැසිවාරයේ රාජ්‍ය නායක සමුළුවේදී ඔහු මේ බව අවධාරණය කළේය. රාජ්‍ය නායක සමුළුව ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ පස්වරුවේ නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී ආරම්භ විය. ඊට සහභාගී වීමට පැමිණි රාජ්‍ය නායකින් එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් මහතා හරසරින් පිළිගත්තේය. ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු රාජ්‍ය නායකින් මහලේකම්වරයා සංවිධානය කර තිබූ තේපැන් සංග්‍රහයට සහභාගී වීමෙන් අනතුරුව රාජ්‍ය නායක සමුළුව ආරම්භ විය. කොවිඩ්-19 වෛරසයෙන් සුවය ලබා ගැනීම සඳහා බලාපොරොත්තු සහගත බව තුළින් ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය, තිරසර බව, යලි ගොඩනැගීම, පෘථිවියේ අවශ්‍යතාවන්ට ප්‍රතිචාර දැක්වීම, මිනිසුන්ගේ අයිතිවාසිකම් වලට ගරු කිරීම සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නැවත පණ ගැනීම මෙවර සමුළුවේ තේමාවයි. දේශගුණික ගැටලු, සාමය හා ආරක්ෂාව, මානව අභිමානය සහ මානව හිමිකම් යන වර්තමානයේ ඇති ප්‍රධාන අභියෝග සියල්ලට මුහුණ දීම සඳහා නායකත්වය ලබා දීමට සූදානම් බව ඇමරිකානු ජනාධිපතිවරයා එහිදී පැවසීය. යුද වැදීම වෙනුවට සාමූහික අනාගතය සඳහා වන අභියෝග වෙනුවෙන් සම්පත් කැපකිරීමට එක්සත් ජනපදයේ අවධානය යොමු කරන බව බයිඩන් මහතා පැවසීය. එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් මහතා රාජ්‍ය නායක සමුළුවේදී කියා සිටියේ ලෝකයට අවදිවීමට කාලය පැමිණ ඇති බවයි. ලෝකයේ තර්ජනයට ලක්ව ඇත. එසේත් නැතිනම් වඩාත් බෙදී වෙන් වී ඇතැයිද ඔහු සඳහන් කළේය. ලොව පොහොසත් රටවල් වැඩි පිරිසකට කොවිඩ් එන්නත ලබා දී තිබුණද අප්‍රිකානුවන්ගෙන් 90%කට වඩා තවමත් පළමු එන්නත ලැබෙන තෙක් බලා සිටින බවද ඔහු සිය දේශනයේදී පෙන්වා දුන්නේය. සමුළුවේ දෙවන දිනේ අදට යෙදී තිබේ. මෙරට වේලාවෙන් රාත්‍රී 9:30ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමුළුව ඇමතීමට නියමිතයි. එතුමා පවත්වන දේශනයේ ජනාධිපතිතුමාගේ නිල සමාජ මාධ්‍ය පිටුව ඔස්සේ ඊට සමගාමී විකාශය කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. මේ වර්ෂයේ වෙනුවෙන් වන ණය සීමාව තවත් රුපියල් බිලියන 400කින් වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වේ. රුපියල් බිලියන 2997ක් සඳහා වූ 2020 අංක 7 දරන විසර්ජන පනත් කෙටුම්පත සංශෝධනය කරමින් රජයේ ණය සීමාව රුපියල් බිලියන 3397ක් වශයෙන් වැඩි කර තිබේ. ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයට යෝජනා කර තිබුණේ මුදල් අමාත්‍යවරයා විසිනි. කොවිඩ්-19 වසංගතයත් සමග රජයේ ආදායම අඩුවීම, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වියදම් මෙන්ම ආදායම් අහිමි වූවන්ගේ සමාජ ආරක්ෂණය සුරක්ෂණය කිරීම, වැටුප් ගෙවන ලද ආයතනවල ආදායම අහිමිවීම සඳහා අතිරේක ප්‍රතිපාදන ලබා දීමට සිදුවීමෙන් වියදම් වැඩි විය.
ඒ හේතුවෙන් මේ වසර සඳහා වන අනුමත ණය සීමාව ඉහළ දැමීමට රජයට සිදුව තිබේ. COVID-19 උපායමාර්ගික සූදානම සහ ප්‍රතිචාර වැඩසටහන යටතේ ඩොලර් කෝටි 10ක අතිරේක ණයක් ලබා ගැනීම. ඊට ලෝක බැංකුව එකඟතාව පළ කර ඇත. එම ණය මුදල යොදා ගැනෙන්නේ ෆයිසර් එන්නත් මාත්‍රා 1 කෝටි 40 ලක්ෂයක් මිලදී ගැනීමට සහ එන්නත් ලබා දීමේ කාර්යයන්ට අදාළ අනිකුත් පිරිවැය මූලනීය කිරීම සඳහායි. මෙරට ජනගහනයෙන් 60ක් එන්නත් කිරීමේ මූලික ඉලක්කය පුළුල් කිරීමට කොවිඩ් කළමනාකරණය සඳහා වූ ජාතික කාර්යසාධක බලකාය තීරණය කර තිබේ. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී සංශෝධන පනත් කෙටුම්පත සහ වනසත්ව සහ රුක්ෂතා ආරක්ෂණ ආඥා පනත යටතේ නියෝග අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනිණි. ඒවා ඉදිරිපත් කරමින් අමාත්‍ය සී.බී. රත්නායක මහතා කියා සිටි බලපත්‍ර නිකුත් කර ඇති සහ සන්නස් මගින් ලබා දී ඇති හීලෑ අලි ඇතුන් ලියාපදිංචි කිරීම මෙම නියෝග මගින් අපේක්ෂා කරන බවයි. හීලෑ අලි ඇතුන්ගේ සුබසාධනය සහ ඔවුන්ට සිදුවන හිංසනයේ වැළැක්වීමද තවත් අපේක්ෂාවකි. හීලෑ අලි ඇතුන් රටේ සංස්කෘතික කටයුතුවලට සහ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දෙයි. ඔවුන්ගේ අඩුවීම බලවත් ගැටලුවක් බවද අමාත්‍යවරයා සඳහන් කළේය. ආවරණීය වූ තොරතුරු වලට අනුව ලංකා සතොස් ආයතනයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී අලියතුන් ලියාපදිංචි සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම නීතියානුකූල නොවන බව නිරීක්ෂණය විය. එමෙන්ම අලියතුන් දීර්ඝ කාලයක් සිට එකම ස්ථානයක රඳවා තැබීම මත එම සතුන්ට සිදුවී ඇති පීඩාවද එම සතුන්ගේ හිමිකාරීත්වයන්ට සිදුවී ඇති පීඩාව හා ආර්ථික වශයෙන් සිදුවන පාඩුවද සලකා බලා සතුන් සම්බන්ධව නොපමාව ප්‍රතිපත්තිමය තීන්දුව ගැනීම හා බුද්ධ ශාසන හා ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා හා වනජීවී හා වන සංරක්ෂණ ඇමතුමා විසින් 2021 මාර්තු මාසයේ 12 වෙනි දින ඒකාබද්ධ අමාත්‍ය මණ්ඩල සංදේශයක් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලදී. ඒ අනුව 2021 මාර්තු 15 වෙනි දින අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී 21/14 වෙනි අමාත්‍ය මණ්ඩල තීරණය ප්‍රකාරව එකට වනජීවී අමාත්‍යාංශ ලේකම්වරයාගේ උපදෙස් පරිදි කෙටුම්පත් කොට ඇති ක්‍රමවේදය අනුසාරයෙන් දැනට බලපත්‍ර ලබා දී ඇති හා සන්නස් ලබා දී ඇති බලපත්‍ර නොමැති ආදී වශයෙන් සිටින සියලු ඊළා ඇලියතුන් නැවත විධිමත් පරිදි ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය සකස් කිරීමට විශේෂභාර අමාත්‍යවරයා වෙත පැවරීම හා නව ක්‍රමවේදයට හිලා අලියතුන් ලියාපදිංචි කිරීමට කටයුතු කිරීමට අමාත්‍ය මණ්ඩලය වෙතින් අනුමැතිය ලබා දුනි. පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පැවසුවේ තමා සෞඛ්‍ය ඇමතිව සිටියේදී ඖෂධ 48ක මිල පාලනයක් ඇති කළ බවයි. ඉන් ජනතාවට විශාල ප්‍රතිලාභයක් අත් වූ බවද ඔහු කීවේය. තම වෘත්තීය සමිති කාර්යාලයට පැමිණි හිටපු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු තමාට තර්ජනය වන ආකාරයෙන් ක්‍රියා කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් වඩිවේල් මහතා අද පාර්ලිමේන්තුවේදී කියා සිටියේ. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ ඒ සම්බන්ධයෙන් අධිකරණයේ විභාගයක් පැවැත්වෙන බවයි. එබැවින් මේ පිළිබඳ කතා කිරීම ස්ථාවර නියෝගවලට පටහැනි බවද කීවේය. වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරවල සිදු වූ බව කියන සිද්ධීන් පිළිබඳ විමර්ශනය කිරීමට විශ්‍රාමික විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් ස්වාධීන කමිටුවක් පත් කර ඇතැයි අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. සතොස්ස සුදුලූණු ගනුදෙනුවේදී අයථා බලපෑමක් හෝ යම් මුල්ලමිය වංචාවක් සිදු කර ඇතැයි ඔප්පු කළහොත් තමා සමස්ත දේශපාලනයෙන් සමුගන්නා බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. පාරිභෝගික අධිකාරී අධ්‍යක්ෂවරයාට උපදෙස් ලබා දීමට කිසිදු අවස්ථාවක කතා කර නැතයිද ඔහු කියා සිටී. ආවරණීය වූ තොරතුරු වලට අනුව ලංකා සතොස් ආයතනයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී මුදල් පාදුක්කගේ සුසිරි ප්‍රියන්ත පෙරරා යන අය මෙම වංචාවට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වීමෙන් පසුව 2021/9/16 වෙනි දින ලද ශ්‍රී ලානීසී පනතේ 188 වෙනි වගන්තිය සමග කියවිය යුතු පනතේ 359/391 වගන්තිය යටතේ අත්අඩංගුවටගෙන වැලිසර ඌම බී 29/9/2021 යටතේ ගරු අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමෙන් පසු 2021 දින
දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී. දැන් මට කියන්න තියෙන්නේ මේ සම්බන්ධ මේ කියන තැනත්තට මේ මත පදනම් වෙලා පත්‍රු වාක්‍ය හා ලිපි ලියපු සියලු දෙනාට දැන් හොඳ අවස්ථාවක් තියෙනවා. අධිකරණයේ ඉදිරියේදී මට ඉදිරිපත් වෙන්න පුළුවන් ඒ තොරතුරු තව දන්න දෙයක් තියෙනවා නම් ඒකට අබමල් රේණුවකින් හරි ඇමතිවරයා වශයෙන් මම හරි එහෙම නැත්නම් වෙන මගේ කාර්ය මණ්ඩලයේ කවුරු හරි යම් කිසි අයථා බලපෑමක් ඕනෑම දෙයක් කළයි කියලා ඔප්පු කළොත් මේ යම් කිසි මගේ මුළු මේ කාලේ විතරක් නෙමෙයි කවදා හරි කාලෙක කිසියම් කටයුත්තකින් 750 කොමිස් මුදලක් ලබා තියෙනවා කියලා මට ඔප්පු කළොත් මම මේ ගරු සභාවෙන් පමණක් නෙමෙයි සමස්ත දේශපාලනයෙන් සමුගන්න බව මම හෘදේ සාක්ෂියට එකඟව තමුන්නාන්සලාට කියනවා. ගුරු විදුහල්පති වැඩවර්ජනයේ රජයේ අවඥාවට ලක් නොකරන බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා කියා සිටී. එබැවින් රටේ දරුවන්ගේ අධ්‍යාපනය කඩාවැටීමට ලක්වන ක්‍රියාවල නොයොදින්නයි එබැසිලු දිනාගෙන් ඉල්ලා සිටින බව අමාත්‍යවරයා පැවසුවේ අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට අද එක්වෙමිනි. වර්තමානයේ රටේ පවතින අර්බුදයේ සිළු දෙනා තේරුම් ගත යුතුය. මේ මොහොතේ රජයක් ලෙස ගුරු විදුහල්පතිවරුන්ට ලබා දිය හැකි උපරිම විසඳුම ලබා දී ඇත. ඒ පිළිගන්නා ලෙස අමාත්‍යවරයා එහිදී ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය. අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා දැනට සාකච්ඡා කරලා තිනවා. අධ්‍යාපන ඇමතිවරයාත් සමග ගරුමුදල් ඇමතුමා, ගරු අධ්‍යාපන ඇමතුමා සියලු වෘත්ති සමිති සමග යම් අවස්ථාවක් ගත කරයි කියලා මම විශ්වාස කරනවා. 2019 O level ලියපු දූල පුතාලට දැන් අවුරුද්දකට වැඩි කාලයක් ගත වෙලා තියෙනවා උසස් පෙළ පන්තියක් එකට ඇතුළත් වෙන්න බැරුව. එළම 2020 පහේ ශිෂ්‍යත්ව ලියපු පුංචි දූල පුතාලට ජනප්‍රිය පාසලකට යන්න අවස්ථාවක් නැතිලා තියෙනවා. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමට නොහැකි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. දැන් මම දැක්කා මේ වෙන විභාග කොමසාරිස්වරයා ඊයේ කියපු විදිහට නම් පහේ ශිෂ්‍යත්වය 1732ක් වෙන පාසල් වලින් පමණමයි ඉදිරිපත් කළ තිබ්බේ. මේ වෙනකොට ඒ නිසා යම් ගැටලුවක් තියෙනවා. ඒ නිසා අපි සිළු දෙනාගෙම ඉල්ලීමක් කරන්නේ අර්බුදයක් තියෙන බව තේරුම් ගත්ත අර්බුදයකට විසඳුමක් දීලා තියෙනවා. ඒ විසඳුම ප්‍රමාණවත් නොවන බව එකපාර්ශ්වයක් කියනවා. නමුත් අපි සිළු දෙනාම මේ ප්‍රශ්නේ මධ්‍ය ලක්ෂ්‍ය අත්පත් කරගත යුතුයි. ඇයි මේක දරුවන්ට දාලා ප්‍රශ්නයක් නිසා. අපි අපේ තවදුරටත් අවශ්‍ය කැපවීමක් තියෙනවා. ඒක ලබා දෙන්න සූදානම්. අධ්‍යාපනය රටේ පිසිලෙසක ඛණ්ඩනය නොවී පවත්වාගෙන යාම සඳහා මේ අතර ආනයනික පොහොර සාම්පලයක යම් ගැටලුවක් ඇති බවට ජනතාවට දැනගත හැකි වූයේ එම පරීක්ෂණ ක්‍රියාවලිය ඇති විනිවිද බව නිසායයි අමාත්‍ය රමේෂ් මහතා එහිදී පැවසීය. රටට අහිතකර පොහොර හෝ වෙනත් ඕනෑම දෙයක් ආනයනය කිරීමට කිසිදු හැකියාවක්ද නොමැත. මේ සාම්පල ලබා ගැනීම පොහොර සැපයුම් කරුවන් ඇතුළු විවිධ භාණ්ඩ සැපයුම් කරුවන්ගේ රජයේ ටෙන්ඩර් පටිපාටි ක්‍රියාත්මක කරනකොට සම්ප්‍රදායක් වශයෙන් කරන කටයුත්තක්. මෙහිදී එක සාම්පලයක අහිතකර බැක්ටීරියා තිබුණු බව අපි සෑම කෙනෙක්ම දන්නා කාරණයක්. හැබැයි ඒ සාම්පලය පිළිබඳව ඒකට එක සාම්පලයක් හොඳින් තිබිලා තිබෙනවා. මෙම සීල් නොකර තිබෙන ලද සාම්පලයක මෙම අහිතකර බැක්ටීරියා ඇතුළත් වී තිබීම පිළිබඳව රජය දැඩි සැලකිල්ලෙන් පසු වුණා. සහ ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්න කියලා දැනටමත් ගරු පුෂ්කර මහත්මයා ඉල්ලීමක් කළා තියෙනවා. ඊට අමතරව සම්ප්‍රදායකට ඕනම ඖෂධ හෝ පොහොර වැනි ද්‍රව්‍ය රටට ගෙනීමෙන් පසුව ටෙන්ඩරයට පෙර ආතුව සාම්පල් ලබා ගන්නවා වගේම රටට එම භාණ්ඩ ගෙනීමෙන් පසුවත් අහඹු ලෙස සාම්පල් අරගෙන පරීක්ෂා කිරීම පිළිගත් දීර්ඝකාලීන ක්‍රමවේදයක්. ඒ නිසා දාලා සාම්පල් නැවත ලබාගෙන ඒවා තත්වයෙන් ඉහළ ගුණාත්මක භාවයෙන් ඉහළ පොහොර බවට නිර්දේශ ලබා ගන්නවා වගේම එම ප්‍රධාන පොහොර සැපයුම් කිරීමෙන් පසුව රටට ලබා ගැනීමෙන් පසුවත් සාම්පල් ලබාගෙන අදාළ ප්‍රමිතීන්ට අනුගතව එම සැපයුම් සිදු කර තිබෙන බවට වග බලා ගැනීම රජයේ යුතුයකමක්. ඒ නිසා අපි පැහැදිලිව සහතික වෙනවා රටට අහිතකර කිසිදු ශුද්‍ර ජීවියෙක් හෝ බැක්ටීරියාවක් සහිත පොහොර ද්‍රව්‍යයක් රටට ආනයනය නොකරන බවටත් රටට මුදා නොහරින බවටත් ඉතාම පැහැදිලිව සඳහන් කරනවා. පරිසර දූෂණය පාලනය කිරීම සඳහා ව්‍යාපෘති 4ක් ක්‍රියාත්මක කරේ. බසල් සහ මිනමාටා සම්මුතිය මගින් ආවරණය කරන යෝජනා මෙසේ ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ඊට අදාළ ව්‍යාපෘති මේ වසරේ පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන අරමුදල් ලබා දීමට සංවර්ධන සහයෝගිතාව සඳහා වූ නෝවේජියානු ඒජන්සිය මිනමාටා සම්මුතියට අයත් විශේෂිත ජාත්‍යන්තර වැඩසටහන සහ එක්සත් ජාතීන්ගේ පාරිසරික සහ ස්විට්සර්ලන්ත යන එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන ආයතනයේ එකඟතාව පළ කර තිබේ. ඊට අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා වන අදාළ ගිවිසුම් වලට එළඹීමටද අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දී තිබේ. ගම සමග පිළිසඳර වැව සමග යලි ගමට ග්‍රාමීය සංවර්ධන වැඩසටහනින් යෝජිත ව්‍යාපෘතිවල ප්‍රගතිය සොයා බැලේ. ඒ ප්‍රගතිය සොයා බැලීම සහ ප්‍රමුඛතා හඳුනා ගැනීමේ රැස්වීම් මාලාවේ පළමුවැන්න බියගම ප්‍රාදේශීය සභාවේදී පැවැත්විණි.
ගම සමග පිළිසඳර වැඩසටහන්ට සමගාමීව මෙය ක්‍රියාත්මකයි. පොදු යටිතල පහසුකම් සමාජීය සුබසාධන සහ ග්‍රාමීය සංවර්ධන පරිසර සහ තිරිසර සංවර්ධනය යන ප්‍රධාන විෂයන් ඔස්සේ සිළු ව්‍යාපෘති සැලසුම් කර ඇත. එහි පළමු රැස්වීම පැවැත්වුණේ රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාගේ ප්‍රධානත්වයෙනි. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට වසර 50ක් සපිරේ. එහි පළමු සභාපති මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ 44 වන ගුණානුස්මරණය වෙනුවෙන් 48 වන උසුසල ශාඛාව අද විවෘත කෙරිණි. රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතාගේ ප්‍රධානත්වයෙන් එම ශාඛාව විවෘත කෙරුණේ පිටකොට්ටේදීය. එහිදී රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ගුණාත්මක ඖෂධ සාධාරණ මිලකට අලෙවි කිරීම රජයේ අරමුණ බවයි. 070යි 69යි 06යි 548 යන දුරකථන අංකය ඔස්සේ WhatsApp මගින් මෙම ශාඛාවෙන් ඖෂධ ඇනවුම් කිරීමේ හැකියාව පවතී. මෙරට ජනප්‍රිය යොවුන් ගායිකාවක වන යොහානිද සිල්වාට ප්‍රසංග දෙකක් ඉන්දියාවේ පැවැත්වීමට අවස්ථාව උදා වී තිබේ. ලබන 30 වෙනිදා සහ ඔක්තෝබර් 3 වෙනිදා එම ප්‍රසංග පැවැත්වෙන්නේ නවදිල්ලියේ ගුරුග්‍රෑම් සහ හයිද්‍රාබාද්දීය. ඒ බව ඇය සිය Facebook ගිණුමේ සටහන් කර ඇත. මැනිකේ මගේ හිතේ ගීතය ප්‍රතිනිර්මාණය කර ගායනා කිරීමෙන් යොහානි ලෝපුරා ජනප්‍රිය විය. විශේෂයෙන් ඇයගේ ගීතය ඉන්දියාවේ භාෂා ගණනාවකින් නැවත ගායනා කර තිබීම විශේෂත්වයකි. මීළඟට ප්‍රමුඛ පුවත. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. දියවන්න ඔයට ඉන්ධන බැහැර කිරීමේ සිද්ධිය පිළිබඳ වහම පරීක්ෂා කර වාර්තාවක් ලබා දෙන්නයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා මධ්‍යම පරිසර අධිකාරිය අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කර තිබේ. දියවන්න ඔයේ ඉන්ධන තට්ටුවක් කපා වෙන බවට වාර්තා වී තිබිනි. ඊට සම්බන්ධ යම් පුද්ගලයෙකු ආයතනයක් හෝ කණ්ඩායමක් සිටිනම් ඔවුන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බව අමාත්‍යංශය කියයි. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ශක්තියේ හඬ අවධානය පිණිසයි. මෙරට වෛද්‍ය ක්ෂේත්‍රයේ සඳහා නිර්මාණය කළ නිපැවුම් කිහිපයක් නව නිපැවුම් නිර්දේශ මත මිලදී ගැනීමට තීරණය කර තිබේ. කෘතිම ශ්වසන ආධාරක, කෘතිම ශ්වසන ලබාදීම් පහසු කිරීමේ සහ නව වායු පිරිසිදු කරන උපකරණ, නව ට්‍රොලි උපාංග මෙසේ මිලදී ගැනීමට රජය සැලසුම් කර තිබේ. ඒවා මෙරට නිෂ්පාදනය කිරීමට පෞද්ගලික ආයෝජකයන් පිරිසක් කැමැත්ත පළ කර ඇත. වෛද්‍ය ක්ෂේත්‍රයේ උපකරණ මිලදී ගැනීම සඳහා වාර්ෂිකව රජයට වැය කිරීමට සිදුවන මුදල රුපියල් කෝටි 3000කි. රජයේ නව තීරණයත් සමග නව නිපැවුම්කරුවන්ට යහපත් බලාපොරොත්තු තබාගත හැකි බව ඊට අදාළ විශේෂඥයෝ පෙන්වා දෙති. විදෙස් පුවත් එක්සත් ජාතීන්ගේ මහමණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහා තලිබාන් සංවිධානය ඉල්ලීමක් කර තිබේ. විදේශ මාධ්‍ය වාර්තා කර ඇත්තේ රට විදේශ අමාත්‍යවරයා ලිපියක් මගින් එම ඉල්ලීම සිදු කර ඇති බවයි. තලිබාන් සංවිධානයේ ඇෆ්ගනිස්තානයේ එක්සත් ජාතීන්ගේ තානාපතිවරයා ලෙස දෝහා සිටින ඔවුන්ගේ ප්‍රකාශක සොහයිල් ෂහීන් නම් කර ඇත. සැසිය ඇමතීම සඳහා වන ඉල්ලීම ඇමරිකාව, චීනය සහ රුසියාව ඇතුළු 9 දෙනෙකුගෙන් යුත් කමිටුවක් මගින් සලකා බැලීමට නියමිතව තිබිනි. එහෙත් සමුළුව ආරම්භ වීමට පෙර එම කමිටුවට රැස්වීමට අවස්ථාව නොලැබී ඇති බව වාර්තා වේ. තලිබාන් සංවිධානයේ ඇෆ්ගනිස්තානයේ බලය අත්පත් කර ගැනීමත් සමග හිටපු රාජ්‍යයේ නියෝජිතයන් තවදුරටත් රට නියෝජනය නොකරන බව ප්‍රකාශ කළේය. මේ අතර ඇෆ්ගනිස්තානයේ කාන්තාවන්ට අධ්‍යාපන ලැබීමේ ඇති අවස්ථා වළක්වාලීම ඉස්ලාම් විරෝධී ක්‍රියාවක් බව පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ખાન පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ අසල්වැසි ඇෆ්ගනිස්තානයේ කාන්තාවන්ට අධ්‍යාපනය ලැබීම වළක්වා තිබීම සම්බන්ධයෙනි. විදේශ මාධ්‍යයක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පවසා ඇත්තේ පාකිස්තානයට තලිබාන් නව රජය පිළිගැනීමට අවශ්‍ය කොන්දේසි නිර්මාණය කළ යුතු බවයි. මානව හිමිකම් වලට ගරු කරන ලෙසද ඔහු එරට නායකත්වයෙන් ඉල්ලා සිටියේය. පාකිස්තානයේ ආරක්ෂාවට තර්ජනයක් විය හැකි ත්‍රස්තවාදයෙන් රඳවා ගැනීම සහ සහාය දීම නොකළ යුතු අතර ඊට ඇෆ්ගනිස්තානය භාවිත කිරීමට ඉඩ ලබා නොදිය යුතු බවද ඉම්රාන් ખાන් මහතා ප්‍රකාශ කර ඇත. ඇෆ්ගනිස්තානයේ කාන්තාවන්ට අධ්‍යාපනය ලැබීමට තලිබාන් සංවිධානයේ ඉඩ දෙනු ඇතැයි පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා එහිදී විශ්වාසය පළ කළේය. අග්නිදිග ඔස්ට්‍රේලියාවේ සිදු භූමිකම්පාවකින් මෙල්බර්න් නගරයේ ගොඩනැගිලිවලට හානි සිදු වී තිබේ. රිෂ්ඨ පරිමාණ 5.8ක් ලෙස ඒ සටහන් වෙතයි විදේශ මාධ්‍ය පවසයි.
ඉන් බරපතල හානි සිදු වූ පුද්ගලයන් පිළිබඳ වාර්තා නොවීම සුබවාදී තත්ත්වයක් බව රටක් ග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් ප්‍රකාශ කර තිබේ. තිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. බහුමහල් රථගාල සහ මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘති සඳහා නාගරික සංවර්ධන අධිකාරිය ආයෝජකයන්ගෙන් යෝජනා කැඳවා තිබේ. මෙසේ යෝජනා කැඳවා ඇත්තේ කොළඹ සහ මහනුවර බහුමහල් රථගාල 4ක් ඉදිකිරීම ඇතුළු මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘති සඳහායි. මෙම ආයෝජන අවස්ථා වසර 30ක බදු පදනම මත ක්‍රියාත්මකයි. කොළඹ බහුමහල් රථගාල සහ මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියට නියම කර ඇති මුදල රුපියල් කෝටි 93කි. මහනුවර ව්‍යාපෘතියට අනුමත කර ඇත්තේ රුපියල් කෝටි 71කි. කොළඹ සහ ප්‍රධාන නගරවල වාහන තදබදයට පිළියමක් ලෙස මෙම බහුමහල් රථගාල ඉදිකෙරේ. ක්‍රීඩා පුවත්. ආසියා නෙට්බෝල් ටෙනිස් තරඟාවලියට ශ්‍රී ලංකාවද සහභාගී වෙයි. ඊට 9 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් නම් කර තිබේ. තරඟාවලිය ලබන සෙනසුරාදා දෝහා කටාහිදී ආරම්භ වීමට නියමිතයි. ඒ ලබන මාස 5 වෙනිදා දක්වා පැවැත්වේ. කණ්ඩායමට ක්‍රීඩකයෝ 5 දෙනෙක් සහ ක්‍රීඩිකාවෝ 4 දෙනෙක් ඇතුළත් වෙති. පිරිමි කණ්ඩායමේ නායකත්වයේ චමීර ගිනිගේ හොබවන අතර කාන්තා කණ්ඩායමේ නායිකාව වන්නේ ඉෂාරා මදුරංගී ක්‍රීඩිකාවයි. පාකිස්තානයේ කණ්ඩායම සහ බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ලබන මාස මෙරට සංචාරය කිරීමට නියමිතයි. පාකිස්තානයේ කණ්ඩායම සිව් දින තරඟ 2කට සහ එක් දින තරඟ 3කට ක්‍රීඩා කිරීමට නියමිතව තිබේ. තරඟ සියල්ල දඹුල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පවත්වේ. බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම එක් දින තරඟ 5කට සහභාගී වෙයි. තරඟ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක නිලධාරී ඇෂ්ලි ද සිල්වා මහතා පැවසීය. ආසියානු ක්‍රීඩා සමාජ වොලිබෝල් ශුරතා තරඟාවලිය ලබන මාස 1 වෙනිදා ආරම්භ වීමට නියමිතයි. තරඟාවලිය පැවැත්වෙන්නේ තායිලන්තයේදී. ඒ සහ බී වශයෙන් කාණ්ඩ 2ක් යටතේ තරඟ පැවැත්වේ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ ජාතික ඉදිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. තිරසර රථවාහන විද්‍යුත්කරණයක් සඳහා වූ රජයේ වැඩපිළිවෙල සිලෝන් මෝටර් ට්‍රේඩර් සංගමය සිය අභිමතය පළ කරයි. මෙම වාහන විමෝචනය අඩු කිරීමේ සහ ඉන්ධන ඉතිරි කිරීමේ කාර්යක්ෂමතාවෙන් යුක්තය. එම වැඩපිළිවෙල පාරිභෝගිකයන් සහ කර්මාන්තයේ යහපත වෙනුවෙන් විධිමත් සැලසුමකින් සහ තීන්දුව මත ක්‍රියාත්මක කළ යුතු බව එම සංගමය පෙන්වා දෙයි. අන්තර්ජාතික විද්‍යුත් වාහන නිෂ්පාදකයන්ට ප්‍රවේශයේ ඇති ශ්‍රී ලංකාවේ එකම නියෝජනය වන්නේ මෙම සංගමයයි. මේ සම්බන්ධයෙන් සවිස්තරාත්මක රථවාහන කර්මාන්ත මාර්ග සිතියමක් එළිදැක්වෙන අතර ඒ රජයට ඉදිරිපත් කිරීමටද නියමිතව තිබේ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙනාවේ ඔබේ සියලුම බැංකු කටයුතු වඩාත් සුරක්ෂිතව පහසුවෙන් කරගන්න ජාතික ඉදිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙනේන සියල් සපිරි ඇප් එක NSB Pay. මුදල් හුමාරු, බිල්පත් ගෙවීම්, ක්‍රේලෝඩ්, ක්‍රෙඩිට් කාඩ් ගෙවීම්, ලංකා QR ආදී සේවාවන් රැසක් සමගින් බැංකු ගිණුම් කිහිපයක් සමග එකවර ලියාපදිංචි වීමේ පහසුකම ඔබ කොතැනක සිටියත් ඔබේ බැංකු කටයුතු එසැනින් කරගන්න ඩිජිටල් විසඳුම Play Store හෝ App Store හරහා දැන් නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න NSB Pay. වැඩි විස්තර ළඟම පිහිටි ශාඛාවෙන් හෝ 0112 379 379 අමතන්න. කොන්දේසි සහිතයි. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. ජාතික පාරිභෝගික මිලදර්ශකය මත පදනම් වූ උද්ධමනය අගෝස්තු මාසයේදී පහළ ගොස් තිබේ. මහ බැංකුව පැවසුවේ ජූලි මාසයට සාපේක්ෂව එය සුළු පහළ යාමක් වන බවයි. එම මාසයේ අගය 6.8ක පැවති අතර අගෝස්තු මාසයේ එම අගය වාර්තා වී ඇත්තේ 6.7ක් ලෙසයි. ආර්ථික පුවත් ආවරණය අයියෝ ආද අප්පා මේ යන්නේ නෑනේ මේ ඔය වසන්තයි යන්නේ ඇයි මල්ලි මොකද හදිස්සිය නෑ ඉතින් සල්ලි තමයි හදිස්සිය ඇත්තද හැබැයි සල්ලි හදිස්සි වුණාට මල්ලි හදිස්සි වෙන්න එපා ඕනම LOLC ෆයිනෑන්ස් ශාඛාවක ත්‍රිවිධ එකේ පොත තියලා එවලේම සල්ලි ගන්න LOLC ෆයිනෑන්ස් වීල් පොතට කෑෂ් වීල් පොතට ඉවිලෙම කෑෂ් අතට කාලගුණ වාර්තාව
සබරගමුව බස්නාහිර හා වයඹ පළාත්වලත් මහනුවර නුවරඑළිය ගාල්ල මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඇතැම් ස්ථානවලට තද වැසි ඇතිවේ. උතුරු මැද නැගෙනහිර හා ඌව පළාත්වලට පස්වරුවේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. ප්‍රවෘත්ති අවසන් කිරීමට පෙර යලි සිරස්තල. කොවිඩ් පරාජය කර ලෝකයේ හමුවේ ඇති ප්‍රධාන අභියෝග ජය ගැනීමට එක්වන්නයි ඇමරිකානු ජනාධිපති රාජ්‍ය නායකයන්ගෙන් ඉල්ලයි. ශ්‍රී ලංකා ජනපති මෙරට වේලාවෙන් අද රාත්‍රී 9:30ට සමුළුව අමතයි. මේ වසරේ ණය සීමාව රුපියල් බිලියන 400කින් වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය. කොවිඩ් උපාය මාර්ගික සූදානම හා ප්‍රතිචාර වැඩසටහනට රුපියල් කෝටි 10ක අතිරේක ණය ආධාර. පාරිභෝගික අධිකාරී සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී විවාදයට. වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරවල සිද්ධීන් විමර්ශනයට ස්වාධීන කමිටුවක්. වැටුප් ගැටලුවට ලබා දී ඇති විසඳුම පිළිගන්නයි ජනමාධ්‍ය ඇමති ගුරුවරුන්ගෙන් ඉල්ලයි. රටට අහිතකර පොහොර හෝ වෙනත් ද්‍රව්‍ය ආනයනයට කිසිදු හැකියාවක් නැතයි අවධාරණය කෙරේ. පරිසර දූෂණය පාලනය කිරීමට විශේෂ ව්‍යාපෘති 4ක් ක්‍රියාත්මක කෙරේ. එක්සත් ජාතීන්ගේ සැසිවාරයට සහභාගී වීමට තලිබාන් සංවිධානයෙන් ඉල්ලීමක්. පාකිස්තානයේ සහ බංග්ලාදේශ අවුරුදු 19න් පහළ කණ්ඩායම් ලබන මාස මෙරටට. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශය www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකියි. දිවා ප්‍රවෘත්තීන් සමාප්තයි. මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6ට බලාපොරොත්තු වන්න.